හොඳයි. විද්‍යුත් රසායනය. විද්‍යුතය හා රසායන ද්‍රව්‍ය අතර සම්බන්ධය. විද්‍යුත් ධාරාව සහ රසායනික ද්‍රව්‍ය. විදුලිය ඇතිවන රසායන ද්‍රව්‍ය භාවිතයෙන් විදුලිය හදන හැටි තමයි කියලා දෙන්නේ යා. හොඳයි. ලියාගමු විද්‍යුත් රසායනික කොටස. විදුලි ධාරාවක් සහ ලිමිහුලියන රසායනික ද්‍රව්‍ය තුල රසායනික ද්‍රව්‍ය හා විද්‍යුතය අතර පවතින සම්බන්ධතා රසායනික ද්‍රව්‍ය සහ විද්‍යුතය අතර පවතින සම්බන්ධතා එනම් රසායනික පරිවර්තනයකදී ඉලෙක්ට්‍රෝන වල හැසිරීම පිළිබඳව මෙම එකකයේදී අධ්‍යයනය කෙරේ. විද්‍යුත් රසායන අතිශය වැදගත්. මේ පාඩම සති 3ක් විතර කාලයක් යනවා. ඒක හොඳටම අවසන් කරන්න. හරිද? අද පුළුවන් උපරිම තලයකට ගේනවා. අද පුළුවන් උපරිම තලයට විද්‍යුත් රසායනික කෝෂ සම්පූර්ණයෙන් කරනවා. ඉතින් මම ළමයි මේ කොටස් 3කට කරන්න. එකක් විද්‍යුත් රසායනික කෝෂ පළවෙනි දවසේ. මොකද විද්‍යුත් රසායනික කෝෂ අපිට කාලය ඕන තරම් තියෙනවා. ඒ ගැන බය වෙන්න එපා. දෙවෙනි එක විද්‍යුත් විච්ඡේදනය. දෙවෙනි කොටස විද්‍යුත් විච්ඡේදය දෙවෙනි දවසේ. තුන්වෙනි දවසේ අර මේක ඉතිරි ටික සෝඩියම් නිස්සාරණය. ඔය වගේ දේවල් සමහරට දෙවෙනි දවසේ මේ දෙකම එකට කරන්න පුළුවන්. පළවෙනි දවසේ විද්‍යුත් රසායනික කෝෂ. ඒ කෝෂ වල ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ විද්‍යුත් විච්ඡේදනය. ඊට පස්සේ සෝඩියම් ලෝහ නිස්සාරණය ඒ වගේ කොටස් ටික. ඉතිරි කොටස් ටික. අන්තිම ටික. ඒතර විද්‍යුත් රසායනික කෝෂ සමග මම විච්ඡේදනය පටලවන්නේ නැහැ. පැටලෙව්වොත් පැටලෙනවා ඕගොල්ලන්ට. ඒ කියන්නේ දෙකම එක දවසේ කෙරෙන්නේ නැහැ කරොත් පැටලෙනවා. ඒ නිසා කොටස් 3කට කඩලා තියෙන්නේ එකිනෙක පැටලෙන්නේ නැති වෙන ක්‍රමානුකූලව විසඳ ගන්න. සම්මන්ත්‍ර දාලා එක දවසේ මේ ඔක්කොම අදිනවා කියලා කිව්වහම අන්තිමට වෙන්නේ ඒ දෙක වැදගත් මේ ප්‍රධාන එකක ඒ කොටස් දෙක පැටලෙනවා. එක වගේ යන හින්දා අන්තිමට මේක මොකද්ද කියලා හොයාගන්න බැරි වෙනවා. එතනින් තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒ නිසායි මේවා කොටස් කඩලා උගන්වන්නේ. ඒ නිකම් සෙමිනාර් එකක් දාලා මහා ලොකුට කරන්න පුළුවන්. ඒක තීරමක් වෙන්නේ අන්තිමට අපරාධය අපතේ යෑමක් වෙනවා කාලය සහ ඒ ඔයගොල්ලන්ගේ දැනුම. හොඳයි. අපි යනවා විද්‍යුත් රසායනීය කොටසට. ඒ යටතේ මුලින්ම අපි කතා කරන්නේ විද්‍යුත් රසායනික කෝෂ. ඔයා මාතෘකාව කරගන්න මෙයා. විද්‍යුත් රසායනික කෝෂ.
මොනවද විද්‍යුත් රසායනික කෝෂ කියලා කියන්නේ? මේ 아무තු જાති නෙමෙයි ළමයි. මේවා තමයි විද්‍යුත් රසායනික කෝෂ. ඔබ හොඳට දැකලා තියෙන, භාවිතා කරලා තියෙන දේවල් තමයි ඔය තියෙන්නේ. විද්‍යුත් රසායනික කෝෂ. හොඳයි. දැන් ඔය දක්වා ආවේ කොහොමද? ඒ ආරම්භයේ ඉඳන් තමයි අපි කතා කරන්න යන්නේ. මේ විද්‍යුත් රසායනික කෝෂයක් නිර්මාණය වෙච්ච තැන ඉඳන්. විද්‍යුත් රසායනික කෝෂ. දැන් මේ විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව අපිට කියලා දෙන්න අපි දන්න කියන තැනකින් පටන් ගනිමු. ඒ අපි කරන ප්‍රතික්‍රියාවකින්. අපි ගන්නවා දරුවෝ සිංක් කැබැල්ලා. සිංක් කැබැල්ලා. සිංක් කැබැල්ලා. ඒ සිංක් කැබැල්ලා අරගෙන අපි දානවා HCl අම්ලයකට ද්‍රාවණයට. සිංක් කැබැල්ලක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට යොදනවා. ඔබ දන්නවා මොකද වෙන්නේ කියලා? ඔබ දන්නවා මොකද සිංක් කැබැල්ලක් HCl අම්ලයට ගිල්ලුව විට මොනවද දකින්න පුළුවන්? එකක් ළමයි ඔය සිංක් කැබැල්ල ෂේ වෙනවා. සිංක් කැබැල්ල ෂේ වෙනවා. දෙවෙනි එක බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා. බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා. සිංක් කැබැල්ල ෂේ වෙනවා. අනිත් එක්ක බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා. ඒක අපි එදිනෙදා දකින දේවල්නේ. ආම්ලයක් සමග ලෝහයක් දැම්මහම ඒ ලෝහයේ දී වෙනවා බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා. මේක මේ අමුතුවෙන් අපිට කියලා ඉගෙන ගන්න දෙයක්වත් නෙමෙයි ඒක වෙලාවකදී බලාගෙන ගියා. සාමාන්‍යයෙන් අපි දකින කියන දේවල්. නමුත් මෙතන අපි අධ්‍යයනය කරන්නේ මේ සිදුවීම උනේ කොහොමද කියන එක. ඒක තවත් විදිහකින්. අධ්‍යයනය කරන්න. මේ ක්‍රියාවලිය මම ඉලෙක්ට්‍රෝන හා සම්බන්ධ කළ විද්‍යුතය හා සම්බන්ධ කළ කියලා දෙනවා. Look at that. Bubbles forming. It's dancing around on the surface there. You can hear it. Oh, you might even be able to see that little bit of smoke. Yep, there's a little puff of smoke. If I put it on the black background, you can see that. Little puffs of smoke happening there. So you know this reaction is hot. It's an exothermic reaction. It's producing heat. And it's bubbling away there like crazy. Now what if we wanted to test what gas is being produced? We've got magnesium and hydrochloric acid. What do you think those bubbles of gas are? How could we check? Well, we've done this before. One way we can check is by using a burning splint. So I've got my splint here. I'm going to light it on fire. And we're going to see what happens when we put it into, I'm going to make a fresh batch of
our magnesium in our hydrochloric acid, and then we'll see what happens. I'm going to tilt my camera up a little bit so you can see the top here. Okay, so I'm going to take one of these pieces of magnesium ribbon. I'm going to drop it in there. It's bubbling away. Give it a few seconds to make some of that gas. And let's listen carefully. What's going to happen if I put my burning splint in there? Oh, scared me. Did you hear that? Let's see if I can get it going again. Ready? Listen carefully. Now what makes that noise, that little popping noise? That tells you that there's hydrogen gas being produced in our test tube right now. So the gas that's being produced, it's highly flammable, but we've got it in low concentrations here. But it is going to make that little popping noise when you put a burning splint into it. And that's different than when we looked at carbon dioxide. Carbon dioxide made the flame go out. But this දැලම ඔබෙන් නිරීක්ෂණයක් හම් වෙනවා. ඒ කියන්නේ පිටින් වායුව. කියන්නේ වායු බෝල පිට වෙනවා. හරිද? මේ සිදුවීම රූපය ඇඳ ගන්න ඉක්මනට. රූපය ඇඳ ගන්න. රූප ඇඳ ගන්න. ඇඳලා ඉවරයි. හරියට බොහොම පොඩි වෙලාවයි ගන්න ඕනේ, වැඩි වෙලා ගන්න. පළවෙනි ප්‍රශ්නය. මොකද්ද? ඉහත ඇටෝමේ ලද හැකි නිරීක්ෂණ ලියන්න. ඉහත ඇටෝමේ ලද හැකි නිරීක්ෂණ ලියන්න. ඉහත ඇටෝමේ ලද හැකි නිරීක්ෂණ ලියන්න. දැන් ලියන්න ඕනේ ඔබට දැක්ක නිරීක්ෂණ. ඔය ප්‍රතික්‍රියාව සිදු වුණා. ඔයාලට මම වීඩියෝ එකකුත් පෙන්නුවා. ඔබ දැක්ක නිරීක්ෂණ ඔක ලියන්න ඕනේ. ඔබ දැක්ක නිරීක්ෂණ ටික ලියන්න. හරිද? දැන් ඔන්න ප්‍රතික්‍රියාව සිදු වෙනවා. නිරීක්ෂණ ලියනවා. ඒ ටික කරනවා. මොනවද මේ නිරීක්ෂණ? ඉහතට මේ දෙක හැකි නිරීක්ෂණ. පළවෙනි එක ඔයා දැක්ක ළමයි වායු බුබුලු පිට වෙනවා. නැත්නම් මැග්නීසියම් පටිය සිංක් කැබැල්ල දිය වෙනවා. සිංක් කැබැල්ල දියවීම. දෙවෙනි නිරීක්ෂණය වායු බුබුලු පිටවීම. වායු බුබුලු පිටවීම. දෙවෙනි නිරීක්ෂණ. ඔන්න ඔය නිරීක්ෂණ දෙක ඔයා දැක්කා. සිංක් කැබැල්ල දියවීම, වායු බුබුලු පිටවීම. ඔව්. ඔය නිරීක්ෂණ දෙක. දැන් පුතේ ඔයා මට ඊළඟට මේවටත් උත්තර දෙන්න ඕන. කොහොමද මේවා සිදු වුනේ? ඇයි සිංක් කැබැල්ල දිය වුනේ? ඇයි වායු බුබුලු පිට වුනේ? හරි. දැන් මේ රූපේ තියෙනවානේ. දැන් මේ රූපේ මෙතන තියෙන ද්‍රාවණය. මේ HCl AQ X+ ජලීය ද්‍රාවණය. ජලීය HCl.
ඒ රූපේ ළඟින් ලියා ගන්න. මේක තියෙන අයන වර්ග. දැන් මොනවාද මේක තියෙන්නේ? ද්‍රාවණයේ තියෙන. හයිඩ්‍රජන් ධන අයන තියෙනවා. ක්ලෝරයිඩ් ඍණ අයන තියෙනවා. හයිඩ්‍රජන් ධන අයන තියෙනවා. ක්ලෝරයිඩ් ඍණ අයන තියෙනවා. දැන් අර ඉහත කළ පරීක්ෂණයෙන් පැහැදිලි වුණා හයිඩ්‍රජන් පිට වූ බව. පොප් හඬ නංගමින් ගිනි ගත්තේ. එතකොට සිංක් කැබැල්ලක් හා HCl අතර ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් පිට වුණායි කියලා ඔබට නිරීක්ෂණය කරා මම පෙන්නපු වීඩියෝ එක ඇසුරින්. ඒක බලන්න හයිඩ්‍රජන් වායුව තමයි මෙතනින් පිට වෙලා ගියේ කියලා. හරි. දැන් සිංක් කැබැල්ල දියවීමට අදාළ ප්‍රතික්‍රියාව. දැන් අපි වෙනදා ලියන ප්‍රතික්‍රියාවට ටිකක් වෙනස්. මේවට කියන්නේ අර්ධ සිංක් කැබැල්ල දීම අර්ධ අයනික ප්‍රතික්‍රියා කියලා. මේ අර්ධ අයනික ප්‍රතික්‍රියාවක් තමයි අද දවසේ ලියන්නේ විශේෂ දෙයක්. අර්ධ අයනික ප්‍රතික්‍රියාව. සිංක් කැබැල්ල දියවීමට අදාළ අර්ධ අයනික ප්‍රතික්‍රියාව. අපි බැලුවොත් මොකද්ද ඒ අර්ධ අයනික ප්‍රතික්‍රියා කියලා. සිංක් කැබැල්ල දියවීම කියන නිරීක්ෂණයට අදාළ ප්‍රතික්‍රියාව මම මේ විදිහට ලියනවා. හරි. සිංක් කැබැල්ල දියවීමට අදාළ ප්‍රතික්‍රියාව මේ විදිහට ලියනවා. එතකොට ඔබ දන්නවා දරුවෝ මෙයාගේ ගත්තොත් සිංක් කියන එක තියෙන්නේ අම්ලය තුල. එතකොට ඔයා මතක තියාගන්න ඕන මේ සිංක් කැබැල්ලක් කියන එකක් ලෝහයක් කියන එක ජලයේ දිය වෙන්නේ නැහැ. ජලයේ දිය වෙන්නේ දැන් සීනි ටිකක් වතුරේ දිය වෙනවා. ලුණු ටිකක් ජලයේ දිය වෙනවා. ඇලුමිනියම් කෝප්පිය වතුරේ දිය වෙන්නේ නැහැ. හරිද? මේ ජලයේ වර්ග සීනි ලුණු දිය කරනවා වගේ දිය කරන්න බෑ. මේ දාලා කැලැත්තුවාම දිය වෙලා යන්නේ. නමුත් මේ ලෝහ ද්‍රාවණයේ දිය වෙනවා නෙමේ ද්‍රාවණ ගත වෙනවා. ඒකට වචනේ අපි කියන ද්‍රාවණ ගත වෙනවා. ඒකට සිංක් කැබැල්ල දියවීම නැත්නම් ද්‍රාවණ ගත වීම. හරි වචනේ ද්‍රාවණ ගත වීම. මේ ද්‍රාවණ ගත වීමට ගැළපෙන ප්‍රතික්‍රියා ටික ලියනවා. සිංක් කැබැල්ල ද්‍රාවණ ගත වීමට ගැළපෙන ප්‍රතික්‍රියා ටික. මොනවාද? සිංක්. එයා ළමයි ඝන ද්‍රව්‍ය. දැන් මෙතනදී භෞතික ස්වභාව දාන එක අතිශය වැදගත්. සිංක් සොලිඩ් එකක්. ඔන්න S අකුර දැම්මු. සිංක් කියන ඝන ද්‍රව්‍ය. ද්‍රාවණ ගත වෙන්නේ කොහොමද? මෙතන ඉලෙක්ට්‍රෝන හුවමාරු සිදුවීම. සාමාන්‍යයෙන් ලවණ ද්‍රාවණයක තියෙන්නේ අයන. කො ධන අයන එහෙම නැත්නම් ඍණ අයන ලවණ ද්‍රාවණයක තියෙන. දැන් මේ සිංක් කියන ලෝහ අලෝහ වලින් තමයි ලවණ හැදෙන්නේ. තේරෙන්නේ? ලෝහ අලෝහ නැත්නම් අපි කියන අම්ල භස්ම වල තියෙන ලෝහ අලෝහ අයන එකතු වුනහම ඔන්න ලවණ හැදෙනවා. මේ සිංක් කැබැල්ල දියවීම කියන සංසිද්ධිය සිංක් ලෝහය ළමයි ද්‍රාවණයට පැමිණෙනවා සිංක් 2+ අයන ලෙස. සිංක් 2+ අයන ලෙස. සිංක් ලෝහය ද්‍රාවණයට පැමිණෙනවා සිංක් 2+ අයන ලෙස. කියන්නේ මොකද? සිංක් කැබැල්ල ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් එනවා ද්‍රාවණයට. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් ද්‍රාවණයට එනවා. අයනියක් බවට පත් වෙලා. දැන් ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන දෙක පැත්තකින් ලියන්න. දෙකයි ඉලෙක්ට්‍රෝන. ඒතර මේක තමයි අර්ධායනික ප්‍රතික්‍රියාව. මොකද අර්ධායනික ප්‍රතික්‍රියාව? මේ සිංක් දියවීමට අදාළ ප්‍රතික්‍රියාව. සිංක් ද්‍රාවණගත වීමට අදාළ ප්‍රතික්‍රියාව. සිංක් ඝණය ද්‍රාවණගත වෙනවා ඒක්වස් එකක් වෙනවා. අයනයක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ද්‍රාවණගත වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරමින් ද්‍රාවණගත වෙනවා. එතකොට අර්ධායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මෙතන මේ
අයනයක් බවට පත්වීමේ ප්‍රතික්‍රියාව. අයනයක් බවට පත්වීමේ ප්‍රතික්‍රියාව. මේ රසායනික විපර්යාසය සිදුවන එක පියවරක් තමයි ඔය තියෙන්නේ. ඒක පියවරක්. අර්ධායනික ප්‍රතික්‍රියාව. එතකොට ඒක ලියා ගන්න. මොකද්ද? සිංක් ලෝහය ලෝහ වශයෙන් දිය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. වෙනත් ලෝහ රසදිය තුල දිය වෙනවා. නමුත් ජලය තුල දිය වෙන්නේ. එතකොට මේ ලෝහය ද්‍රාවණ ගත වෙන්නේ අයනයක් ලෙස, ලෝහ අයනයක් ලෙස. සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ද්‍රාවණයට එනවා. වෙන අර්ධායනික ප්‍රතික්‍රියාව. ලියා ගන්න එක. පළවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි එක සිංක් ලෝහය ද්‍රාවණ ගත වෙයි. දෙවෙනි එක වායු බුබුළු පිටවීම. පිට උනේ හයිඩ්‍රජන් බව ඔබ තහවුරු කරගත්තා. මේ පොප්පණන් වල පුපුරා යෑමෙන් හයිඩ්‍රජන් කියලා ඔන්න ඔයාට ඔලුවට යන්න ඕන. පොප් ගානේ හයිඩ්‍රජන්. එහෙමනම් දැන් දෙවෙනි එක අපි කතා කරන්නේ මේ හයිඩ්‍රජන් පිටවීම පිළිබඳව. හයිඩ්‍රජන් පිටවීම පිළිබඳව. ඒතර හයිඩ්‍රජන් ආවේ කොහින්ද? අපි ඒක දැනගන්න ඕන. දරුවනේ මේ ද්‍රාවණීය දිහා බැලුවාම මේ සිංක් කැබල්ලේ කොහෙවත් හයිඩ්‍රජන් නැහැනේ. සිංක් විතරයි තියෙන්නේ. එහෙනම් මේ හයිඩ්‍රජන් එන්න ඕනේ සිංක් වලින් නැත්තම් ඊළඟට ද්‍රාවණේ. ද්‍රාවණේ ඉන්නේ කවුද? HCl ඉන්නවා. ද්‍රාවණේ HCl වලට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා. කියන්න බලන්න කවුද කියලා. අවුද HCl කියලා ලියලා තියෙනනේ ආයෙ ඕනේ. ඔය HCl ඉන්නවා. තව කවුද ඉන්නේ? තව එක්කෙනෙක් ඉන්නවා. කියන්න බලන්න. තව කවුද ඉන්නේ? ඔව්. ද්‍රාවණයේ ඊළඟට H2O ඉන්නවා. මේ HCl ද්‍රාවණයේ මෙතන හයිඩ්‍රජන් ධනායන ක්ලෝරයිඩ් ඍණායන වශයෙන් අයන වලට කැඩෙන්න පුළුවන්. මෙතන ජලය හයිඩ්‍රජන් ධනායන OH ඍණායන වශයෙන් කැඩෙන්න පුළුවන්. ඔන්න ඔය අයන ටික ඔය ද්‍රාවණය තුල ඉන්නේ. එහෙමනම් මෙන්න මේ හයිඩ්‍රජන් ධනායන තමයි වලින් වෙන්න ඕන හයිඩ්‍රජන් වායුව පිට වුණේ. මොකද ක්ලෝරින් වලින් හයිඩ්‍රජන් පිට වෙන්න බෑ. ඒක ක්ලෝරින් පිට වෙනවා. හයිඩ්‍රජන් ධනායන කොහොමද ඉන්නේ ද්‍රාවණයේ? හයිඩ්‍රජන් ධනායන කොහොමද ඉන්නේ? H+ හයිඩ්‍රජන් ඉන්නේ H+ හැටියට. ධනායන. දැන් මේ H+ කියන්නේ කොයි වගේ කෙනෙක්ද? H+ කියන්නේ Tamanට තිබූ ඉලෙක්ට්‍රෝනය අහිමි කරගත්තු කෙනෙක්. එයාට ඉස්සර ඉලෙක්ට්‍රෝනයක් තිබ්බා, ප්‍රෝටෝනයක් තිබ්බා. තමන්ගේ එළියේ තියෙන ඉලෙක්ට්‍රෝනය යට අහිමි වෙලා ගිහිල්ලා. මොකක් හේතුවක් නිසා මෙයා මේක කඩාගෙන ගිහිල්ලා. ශක්තිමත් ගලවලා ගිහිල්ලා. දැන් එයාට ඒක නැහැ. ඕක විතරයි තියෙන්නේ. ධනෝ ගගා ඉන්නවා. ධනෝ ගායි. තියෙන එකේ තින් ඉලෙක්ට්‍රෝනයක් කඩාගෙන ගියාම එහෙම තමයි. දැන් මොකද කරන්නේ මේ ගැලවිච්ච හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් අහිමි වෙච්ච හයිඩ්‍රජන් පරමාණුවක් කරන්න නම් ඒ ගැලවිච්ච ඉලෙක්ට්‍රෝනේ ආයෙ දෙන්න ඕන. දැන් ගැලවිච්ච ඉලෙක්ට්‍රෝනේ ආයෙ දෙන්නේ කොහින්ද ගන්නෙ? මේ බලන්න.
සිංක් ඉලෙක්ට්‍රෝන ගලෝ පයින්නවා. සිංක් තමන්ගේ ඉලෙක්ට්‍රෝන දෙක ගලෝලා මේ පතුරට දීලා එයා පයින්නවා වතුරට. වතුරට කියන්නේ ද්‍රාවණයට. හරිනේ. දෙක ගලෝලා පතුරට දීලා එයා පයින්නවා වතුරට. පැන්නහම මෙතන ඉලෙක්ට්‍රෝන එක රැස් නැහැ. එක සිංක් කෙනෙක් පයින්නකොට දෙකක් හම්බ වෙනවා ඉලෙක්ට්‍රෝන. එකේ පයින්නකොට ආයි තව දෙකක් හම්බ වෙනවා ඉලෙක්ට්‍රෝන. ඒතර මේ පතුරේ ඕන තරම් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒතර මේ ඉලෙක්ට්‍රෝන විභවයක් තෙරපීමක් වගේ හොඳට ඇති වෙනවා. ඇති වුණාන් පස්සේ මේ ඇතිවන ඉලෙක්ට්‍රෝන ටික අර හයිඩ්‍රජන් ධන අයනයට අඬ ගහලා මේ ඉලෙක්ට්‍රෝන ටික යාට දෙනවා. දැන් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ධන අයනයක් තියෙනවා. සිංක් ගලෝපු ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මේ හයිඩ්‍රජන් ධන අයනයට හම්බෙච්ච ගමන් ඒ හයිඩ්‍රජන් පරමාණුවක් බවට එයාපත් වෙනවා. හයිඩ්‍රජන් පරමාණුවක් බවට පත් වෙනවා. හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් තනි පරමාණුක වායු වශයෙන් ඉන්නේ නෑ. එයා ඒකට කැමති නෑ. ඒක පරමාණුකව ඉන්න කැමති නෑ. තනි පරමාණුවක් ලෙස ඉන්න කැමති නෑ. ඒ නිසා එයා H2 බවට පත් වෙනවා. ක්ෂණිකයෙන් H2. H2 කෙනෙක් හදන්න හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඕන. ඉලෙක්ට්‍රෝන එතකොට එකක් මදි. ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරගන්න වෙනවා. එයා භෞතික ස්වභාවය දැම්මොත් හයිඩ්‍රජන් ද්‍රාවණයේ ඉන්නේ ජලීය අවස්ථාව. දැන් එයා ගෑස් එකක් වෙලා පිට වෙනවා. H2 බවට පත් වෙලා පිට වෙනවා. හයිඩ්‍රජන් පිට වෙලා යන මෙතන. හරි. ඔය හයිඩ්‍රජන් පිටවීමට අදාළ අර්ධායනික ප්‍රතික්‍රියාව. හයිඩ්‍රජන් පිට වුණේ කොහමද? හයිඩ්‍රජන් අයන හිටියේ ද්‍රාවණේ. සිංක් ගලෝපු ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන්ට හම්බුණා. ඒ හයිඩ්‍රජන් අයන වලට ඉලෙක්ට්‍රෝන එකතු වුණාම හයිඩ්‍රජන් පරමාණු වුණා. පරමාණු ඊට පස්සේ හයිඩ්‍රජන් අණුවක් වෙලා පිට වෙලා ගියා. ඔක තමයි එක අර්ධ අයනික ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ මොකද්ද? පළවෙනි එක සිංක් දියවීමට අදාළ සිංක් පරමාණු හිටියා. ඉලෙක්ට්‍රෝන ගලවලා ද්‍රාවණගත වෙනවා. ඒක ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. මේ ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන ලබාගත්තු හයිඩ්‍රජන් අයන වශයෙන් පරමාණු තත්ත්වයටපත් වෙනවා. ඒවා තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන අර්ධ අයනික ප්‍රතික්‍රියා දෙක. ඕක තේරුණාද නැද්ද කියලා කියන්නකො මට. ඔය කතාව තේරුණාද නැද්ද? හරි. අවබෝධ වෙච්ච නැති කට්ටිය මට මැසේජ් දාන්න. නෑ කියලා දාන්න. තේරුණා නම් ඔව් කියලා දාන්න. හරි. ආයි කියලා දෙනවා. තේරිච්ච ප්‍රතිශතයක් තේරුණා ළමයි. 100ට මෙච්චරක් තේරුණා. හොඳයි. කො බලන් ඉන්න. දැන් මම මුලින් දැන් අපි යනවා. මේ වගේ සරල තැනින් අවබෝධ කරගෙන අපි යන්න ඕන. එකම දේ කීපතාවක් කිව්වහම දැන් මේකේ වීඩියෝ එකක් මම එවනවා. මේකේ වීඩියෝ එකක් දානවා YouTube එකට. ඒකත් බලන්න. බොහොම සරලයි. දැන් ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕනේ සිංක් කැවැල්ලක් අම්ලයට දැම්මහම වායු බුබුලු පිට වෙනවා. මේ පිට වෙනවා වගේම සිංක් දිය වෙනවා. ක්‍රියාවලි දෙකක් වෙනවා. දැන් මේ සිද්ධිය උනේ කොහොමද? සිංක් කැවැල්ල නැති වෙලා ගියේයි ද්‍රාවණගත වෙලා වෙන ද්‍රව්‍යයක් හැදෙනවා. වායු බුබුලු පිට උනේ කොහොමද කියන එක ඔබ දන්නවා. පරමාණු වල සාමාන්‍යයෙන් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන දායක වෙන්නේ. ඒත් මෙතන ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමත් එක්ක තමයි මේ දේවල් සිදු වෙන්නේ. එහෙනම් ඒ සිදුවීම අපි කොටස් වලට බෙදලා කියනවා. ඒවට අපි කියනවා අර්ධායනික ප්‍රතික්‍රියාවන් කියලා. ඒ කියන්නේ මේ සිදුවීම ඉලෙක්ට්‍රෝන ගැලවෙන හැටි, ඉලෙක්ට්‍රෝන ලබා ගන්න හැටි. එතකොට ඉලෙක්ට්‍රෝන පිටවීම ලබා ගැනීම වලට ඒ අයන ස්වභාවය වෙනස් වෙන හැටි කියලා දෙන්න තමයි යන්නේ. හරිද?
ඒක කියලා දෙන්නේ මේ විදිහට. ඉස්සෙල්ලාම සිංක් කොහොමද ද්‍රාවණගත වෙන්නේ? සිංක් කියන්නේ ලෝහයක්. ඔබ දන්නවා ලෝහ වතුර සමග දිය වෙන්නේ නැහැ. නමුත් ප්‍රතික්‍රියා කරනවා. හරි. එතකොට ප්‍රතික්‍රියා කරද්දී සිංක් ලෝහේ ද්‍රාවණගත වෙනවා මෙතන. ද්‍රාවණගත වෙනවා. දැන් මෙතන තියෙන්නේ මොනවද? අම්ලයක්. දැන් අම්ලය සමග ප්‍රතික්‍රියා වෙන්න තමයි යන්නේ. අපි ඉස්සර එකෙන්ම ලියන ප්‍රතික්‍රියාව HCl දාන සිංක් ඊතලයක් සිංක් ක්ලෝරයිඩ් දාන H2 කියලා අපි ඔය රසායන විද්‍යාවේ විද්‍යුත් රසායනය නෙමෙයි නිකන් අපි අනිත් පාඩම් වල රසායනික විද්‍යාවේ HCl දාන සිංක් ඊතලයක් සිංක් ක්ලෝරයිඩ් දාන H2 කියලා තුලිත රසායනික සමීකරණ අපි ලියලා තියෙනවා. ඒක පාරින් ලියන සමීකරණ. දැන් විද්‍යුත් රසායනයේදී මේ විද්‍යුතේ කොහොමද මේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ කියන දේ හොවා දක්වන්න තමයි උත්සාහ කරන්නේ. විද්‍යුතේ කොහොමද මේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයේ සිංක් කැබැල්ලක් ගිල්ලලා තියෙනවා. මට පේනවා සිංක් කැබැල්ල දිය වෙනවා. කොහොමද දිය වෙන්නේ? සිංක් මේ ද්‍රාවණයට ද්‍රාවණගත වෙනවා. ලෝහයක් සාමාන්‍යයෙන් ද්‍රාවණගත වෙනකොට ඉලෙක්ට්‍රෝන වෙනස් වීමක් සිදු කරගන්නවා. සිංක් කරන වැඩේ තමන්ගේ තියෙන පරමාණු වශයෙන් දිය වෙන්නේ නැහැ ද්‍රාවණයකට ජලය තුලට එන්නේ නැහැ. ඒ නිසා යා කරන වැඩේ අස්ථායි මට්ටමින් ස්ථායි මට්ටමටපත් වෙන්න ඕනේ කියලා. සිංක් 2+ වශයෙන් සිංක් ධන දෙකේ අයනයක් ලෙස ද්‍රාවණයට එනවා. එතකොට ජලයේ තියෙනනේ අයනික ගුණ පුටක් ආරෝපිත තත්ත්වය. අම්ලයේ තියෙනනේ ආරෝපණ. එහෙනම් මේ ආරෝපණ පහසෙන් එන්න පුළුවන්. ආවහම මේ ගැලවෙනවා ඉලෙක්ට්‍රෝන ගැලවීමක් කරලා තමයි එන්නේ. සිංක් තමන්ගේ අවසාන ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා සිංක් අයනීය බවට පත් කරගෙන ද්‍රාවණයට එනවා. ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන හම්බ වෙනවා මේ තහඩුවට. ඕක තමයි ඒක අර්ධායනික ප්‍රතික්‍රියාව. කාර්දායනික ප්‍රතික්‍රියාව. අර්ධ කියන්නේ ප්‍රතික්‍රියාවේ භාගයයි තියෙන්නේ. ඉතුරු භාගය ආයෙ ලියන්නේ. ඒ ඉතුරු භාගය තමයි හයිඩ්‍රජන් පිටවීමට අදාළව තියෙන භාගය. හයිඩ්‍රජන් ආවේ කොහින්ද? කාවි ද්‍රාවණය. දැන් මේ කතාව තේරුණාද? සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් ද්‍රාවණයට ගියා කියන එක. ඔව්ද නැද්ද කියලා දාන්න. හරි. ඔව්. ඔයගලගේ ප්‍රතිචාරය අතිශය වැදගත්. මේ පාඩම කරන්න. ඔය එක්කෙනෙකුට හරිය මේක තේරුන්නේ නැත්තම් මේ පාඩම කරගෙන යද්දී. එතන අපි සාර්ථකත්වය අඩු වෙනවා. ඉතින් හැමෝගෙම ප්‍රතිචාර වැදගත්. ඔව් ඔබට තේරුම්. දැන් මේ ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. මේ ඍණායට ආසයි ධන කට්ටිය. මේකේ තියෙන්නේ මොනවද මේ ද්‍රාවණය තුල? HCl තියෙනවා. මේ හයිඩ්‍රොක්ලෝරික් වලින් හයිඩ්‍රජන් ධන අයන ඒ අම්ලයක් නේ ළමයි. අම්ලයේ හයිඩ්‍රජන් ධන අයන නිකුත් කරනවා. සා ක්ලෝරයිඩ් අයන මේ ද්‍රාවණය තුල තියෙනවා. ජලයත් සුළු වශයෙන් අයනීකරණය වෙලා සුළු වශයෙන් එයත් H+ අයන සහ OH අයන හදනවා. හයිඩ්‍රොක්සයිඩ් අයන යත් හදනවා. එතකොට මේ ද්‍රාවණයේ තියෙනවා හයිඩ්‍රජන් ධන අයන සහ ඍණ අයන. ඍණ කට්ටියට ඉලෙක්ට්‍රෝන වලින් වැඩක් නැහැනේ කොහොමද? ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනනේ අයට. ධන කට්ටියට තමයි ඉලෙක්ට්‍රෝනයක් ඕනනම් ගන්න පුළුවන්. මෙතන තියෙන හයිඩ්‍රජන් ධන අයනයක් මෙතන වැඩි තෙරපුමක් තියෙන ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ ගලවලා තල්ලු කරලා මට එපා ආයි ඉලෙක්ට්‍රෝන මම ස්ථායි කියලා හිතනවා පැත්තට. එහෙම ඉඳලා පාර යනකොට ඉලෙක්ට්‍රෝන ගොඩක් එකපාර දැක්කාම ඒගොල්ලෝ මෙතන තෙරපිලා පොර කාලා
හයිඩ්‍රජන් ටිංගි පානකොට මට ආයෙත් එපා කියලා හිතන ඉලෙක්ට්‍රෝන ඕන වෙනවා. එහෙම තමයි ස්වභාව ධර්මයේ හැටිලම. ලෝක ධර්මතාවය. පායි කියලා හිතුවද ආයෙ ඕන වෙනවා. දැන් මේ හයිඩ්‍රජන් මොකද කරන්නේ? මේ හයිඩ්‍රජන් ධන අයනයේට අර ඉලෙක්ට්‍රෝන වල තෙරපීම නිසා ඉලෙක්ට්‍රෝනයක් පයින්නවා. පැන්නහම හයිඩ්‍රජන් ධන අයනය අර ඉලෙක්ට්‍රෝනේ ලබාගෙන හයිඩ්‍රජන් පරමාණුවක් වෙනවා. ඒ වෙලාවේ තමයි හයිඩ්‍රජන් මතක් වෙන්නේ එපා කිව්වට ඉලෙක්ට්‍රෝනයක් හම්බ වුණානේ කියලා. නමුත් හයිඩ්‍රජන් ඔහොමින් ආස නැති හින්දා ඇත්තටම හයිඩ්‍රජන් ඉන්නේ H2 හැටියට. හයිඩ්‍රජන් තනි පරමාණු වලින් ඉන්න කැමති නෑ. ටක් ගාලා තනි පරමාණු දෙකක් හම්බෙච්ච ගමන් ඒ දෙන්න එකතු වෙලා අණුවක් හදලා අතනින් පිට වෙලා යනවා. ඒ දෙකක් තුලනය කරොත් මේ හයිඩ්‍රජන් දෙකයි එහා පැත්තේ දෙකක් දැම්මා. හරිද? එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන ගැලවීමේ ප්‍රතික්‍රියාවක් කරා. මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාවක් කරා. එතනත් ඉලෙක්ට්‍රෝන දෙකක් එපයි. හයිඩ්‍රජන් දෙන්නට. ගැලවීමේ ප්‍රතික්‍රියාවක් කරා අනිත් එක්කෙනා හයිඩ්‍රජන් ලබා ගැනීමේ ප්‍රතික්‍රියාවක් කරා. හරිද? රයිට්. ඒ දෙවෙනි ප්‍රතික්‍රියාව තේරුණාද? ද්‍රාවණයේ ඉන්න හයිඩ්‍රජන් ධනායන ඉලෙක්ට්‍රෝන ගත්තාය කියන එක. හරි. දැන්ට නොතේරිච්ච තවමත් මේ කොටස අනවබෝධයෙන් ඉන්න කට්ටිය මට දැනීමක් දාන්න. මේ වීඩියෝ එක දෙපාරක් විතර බලන්න. ඉදුවෙන් පසු. හොඳයි ඊළඟට අපි යමු. මේ අර්ධායනික ප්‍රතික්‍රියා ලිව්වා. ඒකත් හරි. එහෙනම් ඔයා මේක තනියෙන් කරන්න ඕන. මේක තනියෙන් කරන්න ඕන. අරූපයත් ඇඳගෙන. මම දැන් මේ දාන අභ්‍යාසය. රූප සටහන ඇඳගන්න. රූප සටහන ඇඳගන්න ඉක්මන. හරි ඇඳලා ඉවරයි. නම් ඔබට එදෙන පළමු ප්‍රශ්නයේ පෙර පරිදි ලද හැකි නිරීක්ෂණ ලියන්න. මැග්නීසියම් පටියක් සල්ෆියුරික් අම්ල ද්‍රාවණයකට දාලා
H2SO4 magnesium පටිය. නිරීක්ෂණ දෙකයි. එකක් ළමයි මැග්නීසියම් පටේ ෂය වීම. දෙවෙනි එක හයිඩ්‍රජන් වායු බූලු පිටවීම. වායු බූලු පිටවීම. H2SO4 තියෙනවා. හරිද? H2SO4 දැන් මොකද්ද මේ කියන්නේ? මැග්නීසියම් පටිය සල්ෆියුරික් අම්ලය දාලා තියෙන්නේ. ලද්ද හැකි නිරීක්ෂණ මොනවාද කියලා අහන අපිට ගන්න පුළුවන් ඉතා පහසුවෙන්. මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? මැග්නීසියම් පටිය දිය වෙනවා. අර වගේම මැග්නීසියම් ලෝහය මේ ලෝහය කරන වැඩ ද්‍රාවණගත වෙනවා මැග්නීසියම් 2+ හැටියට. මැග්නීසියම් සොලිඩ් එක ඝනය ඊතලයක් ද්‍රාවණගත වෙනවා. Mg2+ එය සාමාන්‍ය සංයුක්තාවයේ දෙකයිනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන අන්තිම ශක්ති මට්ටමේ. ද්‍රාවණගත වෙලා ඒක්වස් වෙලා ධන ගලෝපු ඉලෙක්ට්‍රෝන දෙකයි ඉලෙක්ට්‍රෝන. ඔය එක අර්ධායනික ප්‍රතික්‍රියාව. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන හම්බෙන්නේ මේ තහඩුවට. මේ තහඩුවේ ඊට ද්‍රාවණයේ ඉන්නේ කවුද? සල්ෆියුරික්. සල්ෆියුරික් කැඩෙන්නේ කොහොමද? H+ සහ SO4 2- හැටියට කැඩෙනවා. අනික ජලයේ ඉන්නවා. එයත් ඒ වගේ OH සහ H+ දෙන්න. නෑ ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් එක්කෙනා ඉන්නේ කවුද? H+ විතරයි ඉන්නේ. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? මේ H+ ද්‍රාවණගත වෙලා ඉන්නේ H+. එයාට අරයාගේ ඉලෙක්ට්‍රෝන ලැබුණාන් පස්සේ ඉලෙක්ට්‍රෝනයක් ලැබුණාම හයිඩ්‍රජන් බවට පත් වෙනවා. හයිඩ්‍රජන් තනියෙන් ඉන්න ආසනයක ලැබ දාන්නවා. එයා නිකන් තනිකන් දෝෂේ වගේ. ඉතින් එයා තව එක්කෙනෙක් එක්ක සෙට් වෙනවා. සෙට් වෙන්න නම් ඉතින් හයිඩ්‍රජන්ලා දෙන්නෙක් වුමනායි. හයිඩ්‍රජන්ලා දෙන්නට ඉලෙක්ට්‍රෝන දෙකකුත් ඕන. ඒතර හයිඩ්‍රජන්ලා දෙන්නේ හයිඩ්‍රජන් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන එකක් හයිඩ්‍රජන් පරමාණුවක් වෙලා ඒ වගේ දේවතාවක් වුණාන් පස්සේ හයිඩ්‍රජන් අණුවක් වෙනවා. ඒ කමන්නේ H+ ඉලෙක්ට්‍රෝන අරන් H2 බවට පත් වෙනවා. ඒතර ගෑස් එකක් හැදෙනවා. බුබුලු දාන්නේ ඒකයි. ඔය ටික ඔයාලට තනියෙන් ලියා ගන්න පුළුවන් නම් ඔබ සාර්ථකයි. ඔය ටික ඔයාලට තනියෙන් ලියා ගන්න පුළුවන් නම් ඔබ සාර්ථකයි. මේ පාඩම ක්‍රමානුකූලව ඔලුවට දාගන්න. එකපාර මහා ලොකු දේවල් නෙමෙයි කියලා දීලා තියෙන්නේ පොඩ අද දවසේ ලස්සනට ගොඩනගනවා. එහෙනම් පාඩම ඉවර වෙනකන් ලෙෆ්ට් වෙන්න එපා, ලියු වෙලා යන්න එපා. ඔහොමම ඉන්න පාඩම ඉවර වෙනකන්. හරිද? මහ ගොඩක් නෑ අද දවසේ මේ විද්‍යුත් විච්ඡේදනයේ කෝෂවල ක්‍රියාවලිය තමයි කියලා දෙන්නේ. දැන් ඕකත් එක්කම ඔයාලට පැහැදිලි මෙතන ඉලෙක්ට්‍රෝන නිපදවන ප්‍රතික්‍රියාවක් වෙනවා. සහ ඉලෙක්ට්‍රෝන වැයවන ප්‍රතික්‍රියාවක් වෙනවා. ඉලෙක්ට්‍රෝන නිපදවන ප්‍රතික්‍රියාවක් වෙනවා, ඉලෙක්ට්‍රෝන වැයවන ප්‍රතික්‍රියාවක් වෙනවා.
ඔය දෙකම වෙනවොත්. ඉතින් මේ දෙක එකම තැන වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඔය දෙක ස්ථාන දෙකක වුණා නම් ඉලෙක්ට්‍රෝන හැදෙනවා එක තැනක වැය කරනවා තව තැනක. එක තැනක ඉලෙක්ට්‍රෝන නිපදවනවා තව තැනක ඉලෙක්ට්‍රෝන වැය කරනවා. එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝන එක තැනකින් තව තැනකට ගෙන යන්න තිබ්බා. ඒ ගෙන යනකොට ළමයි තල්ලු වෙලා යනකොට ඉලෙක්ට්‍රෝන විටක ශක්තියක් විටක අංශුවක් වගේනේ. ඉතා කුඩා ශක්ති මට්ටම් වල චලනය වෙමින් ඉන්න ඉහළ චාලක ශක්තියක් තියෙන කෙනෙක්. මේ ඉලෙක්ට්‍රෝන වලට යම් කාර්යයක් කරන්න පුළුවන්. වැඩක් කරන්න පුළුවන්. ඒ නිසා මේක ශක්තියක් හැටියට කාර්යයක් කරගන්න භාවිතා කරන්න පුළුවන් විද්‍යුත් ශක්තිය හැටියට ඉලෙක්ට්‍රෝන ධාරාව. ඇත්තටම විදුලි කෝෂ වල ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන ධාරා. ධන ආරෝපණ නෙමෙයි. එහෙමනම් මේ ප්‍රතික්‍රියාව ස්ථාන දෙකකට තල්ලු කරගත්තා නම් මේක විදුලි කෝෂයක්සේ නිර්මාණය කරගන්න තිබ්බා. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු ඊළඟට දැන් බලන්න යන්නේ මේ විදුලි කෝෂයකින් මොකද වෙන්නේ? බැටරිය එකකින් මොකද වෙන්නේ? කියලා. හරි බැටරිය එකකින් මොකද වෙන්නේ කියලා බලන්න යන්න. දැන් ඉතින් අපි දන්නවා දරුවෝ අපිට කවුද කෝල් එහෙ උද්දෙනවා ඔය අතරතුර හොඳයි. දැන් ලයිට් එකක් දානවනේ නේ. පොඩි බල්බයක් දැල්ව ගන්න පුළුවන්. දැන් මේ බැටරිය ගැන කතා කර හිටියේ. බැටරිය ගැන කතා කර හිටියේ. තව වටිනා කියන දේවල් ඉදිරියේදී කියලා දෙන්න ඕම ඉන්නකො. සාමාන්‍යයෙන් මම 11 වසර ළමයින්ට ගොඩාක් ජීවිතය ගැන උගන්වන්න තමයි පන්තියෙන් යවන්නේ. ඒ අයට දෙන්න ඕනේ කාලේ ජීවිත පිළිබඳ හොඳ අවබෝධයක්. නැත්තම් අර වගේ මෝඩ තීරණ ගන්නවා ජීවිතේ. කො බලන් ඉන්න. හරි. ඊට පස්සේ මේ බැටරිය මෙහෙම අරගෙන එක සම්බන්ධ කරාම මේ බල්බේ දැල් වෙනවා. මේ බල්බේ දැල් වෙන්නේ මේ තුලින් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලා යන හින්දා. අපේ ළමයි අපිට කියනවා. මේ ඔය කියපු එක ඍණ ආරෝපණ මේ ඍණ පැත්තෙන් නෙවෙයි ධාරාව යන්නේ. ධන පැත්තේ. ඔව් ඒක තමයි කතාව. ඒ ඒකට කියන්නේ කොහොමද? සම්මත ධාරාවේ දිශාව. මේ සම්මත ධාරාවේ දිශාව. මේක අසම්මත එක. හරිද? අසම්මත ඒවත් තියෙනවද? ඔව් එහෙම තමයි. ඒතර මේ වගේ සම්මත ධාරාවේ දිශාව. ඇත්ත කතාව එළි වෙනකොට මිනිස්සු හිතන් හිටියේ දේ වැරදුනා. ධනාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන මේ විදුලිය ගලනවායි කියලා මිනිස්සු හිතා හිටියට මේ ප්‍රතික්‍රියාවන් මේවා අන්තිමට විශ්ලේෂණය කරද්දී ඒගොල්ලන්ට තේරුණා මේ ධන ආරෝපණ ගලා යන්නේ නැහැ මේකේ ගලා යන්නේ ඍණ ආරෝපණ කියලා. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝන ධාරාව මේ පැත්තෙන් අර පැත්තට යනවා කිව්වා. ඍණ ආරෝපණ මෙහෙට යනවා කියන එකම ධන ආරෝපණ විරුද්ධව යනවා කිව්වත් දෙකම එකයි හින්දා ඒක ගැටලුවක් කරගන්න එපා. ඉතින් මේ ඇත්ත කතාව වෙලිනකොට විද්‍යුතයේ සමීකරණ ඔක්කොම ගොඩාක් දේවල් හදලා ලෝකෙම හිතන්නේ ධන ආරෝපණ වලට තමයි සමීකරණ හදලා තිබ්බේ. නමුත් ඉලෙක්ට්‍රෝන අනිත් පැත්තට ගියාය කියලා මේ සමීකරණ එකක්වත් අරදින්නේ නෑ. ඒක ප්‍රතිවිරුද්ධ වැඩේ වෙන්නේ. ඒක සමීකරණ වල කිසිදු ගැටලුවක් එන්නේ නෑ. එන මාරු කරන්න ගියෙත් නෑ ඕනේ නෑනේ. සමීකරණ ප්‍රශ්නයක් එන්නේ නෑනේ. උණ තැන් වල මාරු කරපු સિદ્ધාන්ත තියෙනවා. මේ સિદ્ધාන්ත ඕනේ නැති හින්දා ඕන තියාගත්තා. දැන් ඒ ගැටලුවක් කරගන්න එපා. ඇත්ත කතාව මොකද්ද? ඍණ ආරෝපණ ඍණාග්‍රයෙන් ධනාග්‍රයට ගමන් කරන බව තමයි අපේ මේ ප්‍රතික්‍රියාවලින් අපිට පැහැදිලි වෙන්නේ.
දැන් මේ විදුලි කෝෂයේ ඍණාග්‍රය කොයි වගේද? ධනාග්‍රය කොයි වගේද? ඔය රූපය ඇන්දද? මගේ කතාව අහන අතරතුරේ ඇන්දනේ. ඔව්. එහෙනම් ඍණාග්‍රය කොයි වගේද? ධනාග්‍රය කොයි වගේද? අන්න එහෙම මම ඔයාලට කරුණු පැහැදිලි කරන්නේ. දැන් ඍණාග්‍රය කරන වැඩේ දරුවෝ ඉලෙක්ට්‍රෝන හදන ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. මේක රසායනික ද්‍රව්‍යනේ මේක ඇතුලේ තියෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියා තමයි කරන්නේ. ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන සෑදෙන ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. ඊළඟ ධනාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන වැයවන ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන. කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන සෑදෙන ප්‍රතික්‍රියාවක් කියලා ඉලෙක්ට්‍රෝන හද එළියට දාන. ඒක බැටරි අස්සෙන් කාන්දු වෙන්නේ නැහැ. එහෙම නැති වෙන්න හදලා තියෙනවා. බාහිරේ එකතු වෙනවා ළමයි ඍණාග්‍රේ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා තෙරකම වැඩි. ධනාග්‍රේ ඉලෙක්ට්‍රෝන නැහැ. එන්න කී බලන් ඉන්න. නිසා ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන ධාරාව ධනාග්‍රයට ගමන් කරනවා. ගමන් කරාම ඔන්න බල්බේ දැල් වෙන්න පටන් ගන්නවා. රූපය ඇඳලා ඉවරලා තරුවක් දාලා ලියාගමු. ඍණාග්‍රේ ඉලෙක්ට්‍රෝන සෑදෙන ප්‍රතික්‍රියාවක් සිදු වේ. ඉලෙක්ට්‍රෝන සෑදෙන ප්‍රතික්‍රියාවක් සිදු වේ. ධනාග්‍රේ ඉලෙක්ට්‍රෝන වැයවන ප්‍රතික්‍රියාවක් සිදු වේ. 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 ඉලෙක්ට්‍රෝන හැදෙන ප්‍රතික්‍රියා සිදු වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන වැයවන ප්‍රතික්‍රියා සිදු වෙනවා. ඊළඟට සෑදෙන ප්‍රතික්‍රියාවක් වැයවන ප්‍රතික්‍රියාවක්. හොඳයි. ඊළඟට යමු මෙහෙම. දැන් එහෙනම් මේ වගේ කෝෂයක පැති දෙකක තමයි ප්‍රතික්‍රියා දෙක වෙන්නේ. අතන එක ළඟ වුණේ. ඒ දෙකේ මිදුලියක් ගන්න බෑ. දැන් අපි කරන්න ඕන වැඩේ මොකද්ද? අපි කරන්න ඕන වැඩේ මේ ක්‍රියාව දෙපැත්තකට දාගත්තා නම් අපිට යම්කිසි විදුලියක් නිපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? අරකම දෙපැත්තකට දාගන්න. හරි. එහෙනම් අපි මේ වගේ උපක්‍රමයක් තමයි ඊළඟට සොයා බලන්න යන්නේ. මේක කොහොමද දෙපැත්තකට දාලා කරන්නේ කියලා. හරි. දැන් අපි මෙන්න මේ වගේ එකක් කතා කරමු.
මේ සරල කෝෂය ගැන කියලා දෙන්න යන්නේ. සරල කෝෂය. මාතෘකාව දාන සරල කෝෂය කියලා. දාලෝක ඇඳ ගන්න. හරිද? හොඳයි. තුඩ එක අග්‍රයක් දාලා තියෙන මෙතන අපි සිංක් දාලා තියෙනවා. අනිත් තැන කොපර් දාලා තියෙනවා. තඹ සහ සිංක්. ඔව්. හරි තිලංස මම පණිවිඩයක් දාන්නම් ඔයාලට. දැන් මෙහෙම සිදුවීමක් මේ තියෙන්නේ අපි ගත්තොත් සිංක් කොපර් තහඩුව කියලා හිතමු. මේ සිංක් තහඩුව කියලා හිතමු. සිංක් මේ තියෙන කොපර් තහඩුව. එහෙමනේ දාලා තියෙන්නේ. දැන් උතන ගැල්වනෝමීටරයක් හයි කරොත් පොඩි උත්ක්‍රමණයක් දැක් ගන්න පුළුවන්. දැන් මෙතනදී අපි බලන්න ඕන දාලා තියෙන ද්‍රාවණය H2SO4. දැන් ඕනනම් මේ වගේ වැඩක් වෙන්න පුළුවන්. මේ අම්ලයත් සමග සිංක් වලට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අම්ලයත් සමග කොපර් වලට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඔය ලෝහ දෙකේ සක්‍රීයතාව සලකා බලා මට කියන්න කවුද ප්‍රතික්‍රියා කරන්න කියලා ඉස්සෙල්ලා. ලෝහ දෙකේ සක්‍රීයතාවය සලකා බලා කවුද පළමුව ප්‍රතික්‍රියා කරන්නේ? ඔව් සිංක් ප්‍රතික්‍රියා කරනවා. සිංක් ප්‍රතික්‍රියා කරනවා. සක්‍රීයතාව සලකා බැලුවහම සිංක් ප්‍රතික්‍රියා කරනවා. එතකොට සිංක් තමයි මෙතනදී මුලින්ම ප්‍රතික්‍රියාව ආරම්භ කරන්නේ. සිංක්
මොකද්ද කරන ප්‍රතික්‍රියාව? අර්ධායනික ප්‍රතික්‍රියාව මොකක්ද? සිංක් රූපය ඇඳගත්තනේ. නැත්නම් සිංක් ප්‍රතික්‍රියා කරනවා හරි. එතකොට දැන් පළවෙනි එක ළමයි අපි ඔබෙන් අහනවා සිංක් දිය වෙනවා ෂය වෙනවා. දැන් මේකේ ලද හැකි නිරීක්ෂණ දක්වන්න. ද්‍රාවණයේ ලද හැකි නිරීක්ෂණ දක්වන්න. හරි. මෙන්න මේ ප්‍රශ්න ටික ඔයාලා ලියා ගන්න. දැන් මේ වගේ සරල කෝෂයක් අපි ගත්තොත් සරල කෝෂයක් අපි පොඩ්ඩක් ඉගෙන හොයලා බලමු. මේ සිදුවීම මොකක්ද කියලා. Did you know that your watches and clocks would not work? Well, today it will. So now let's make one and see how it works with the acid in the tea. නිරීක්ෂණ අපි ඉස්සෙල්ලා ලැබලෙමු. දැන් උතන ඔය තියෙන සරල කෝෂය. හදන්න අවශ්‍ය බඩු. නිකන් සුදුවන් දිස්නයකට හුරු දිස්නයකින් සිංක් පතුරක් තියෙනවා. දුඹුරු පැහැයට හුරු දිස්නයකින් කොපර් පතුරක් තියෙනවා. තඹ සහ සිංක් කියන ලෝහ දෙක තමයි ඔතන තියෙන්නේ. බල්බයක් සම්බන්ධ කරලා තියෙනවා. මෙතන තනක සල්ෆියුරික් අම්ලය බීකරයකට දාලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. Beaker. So now let's make one and see how it works. Take the zinc and copper plates and connect a wire to both of them like this. They will act as electrodes. Next, put the copper electrode and the zinc electrode into the acid. Make sure they do not touch one another. The bulb lights up. We can see that the bulb has started to glow, although it is not connected to any external source of electricity. This shows that the setup is generating electricity. How do you think this happened? The two electrodes are dipped in an electrolytic solution. The zinc gets oxidized and loses electrons, forming zinc ions. The copper electrode acts as an electron acceptor. The flow of electrons from zinc to copper through the bulb makes it glow. We have converted chemical energy into electrical energy. Do you know that most of the batteries we use nowadays are dry batteries, where the electrolyte is in the form of a paste, not a liquid? However, wet batteries are still seen in cars. හරි. ඔය අපි දැක්කේ එවැනි ප්‍රතික්‍රියාවක්. ඔතනින් ළමයි මෙන්න මෙහෙම කරුණු පැහැදිලි කරගන්න. සිංක් ඉලෙක්ට්‍රෝඩේ ෂය වෙනවා. කොපර් ඉලෙක්ට්‍රෝඩේ වටා වායු බුබුළු බැඳෙනවා. අන්න ඒ වගේ සිදුවීමක් නිරීක්ෂණයක් අපි සලකමු. සිංක් ඉලෙක්ට්‍රෝඩේ ෂය වෙනවා, කොපර් ඉලෙක්ට්‍රෝඩේ වටා වායු බුබුළු බැඳෙනවා. Voltaic cell. The simple cells, 2 electrons each. The different copper and zinc. Copper being as long as excess electrons are available, this makes ions. This හරි. එතකොට මෙතන මැග්නීසියම් මොකද්ද? සිංක් පටිය ෂය වෙනවා, මැග්නීසියම් පටිය කොපර් වටා හයිඩ්‍රජන් වායු බුබුළු පිට වෙනවා. දැන් මම ඔයාලට මේකට අදාළ ප්‍රශ්න ටිකක් දෙනවා. මේකට අදාළ ප්‍රශ්න ටිකක් දානවා. මේ දාන ප්‍රශ්න ටික ලියා ගන්න.
ලියාගෙන රූල් 4 වගේ තියලා ප්‍රශ්න ටික ලියා ගන්න අපි එකින් එක සාකච්ඡා කරන්න යන්නේ. හරි. හොඳයි. ඉතින් මේ ප්‍රශ්න ටික දැන් ක්‍රමානුව ටක් ගාලා ලියා ගන්න. මේක මෙන්න මෙතන අඩුපාඩුවක් තියෙනවා. අඩුපාඩුවක් නෙමෙයි මෙතන මේ මැග්නීසියම් වලට දාන්න සිංක් කියලා. ඒක විතර වෙනස කරලා තියෙනවා. අනිත් ටික හරි ඔක්කොම. රූල් 4 වගේ ඉඳ තියලා ඒ උත්තර ලියන්න. 4 වෙනි එකට 5 වෙනි එකට ලා ටික වැඩිපුර ඉඳ ඕන. 4 5 පසුව ලියමු 1 2 3. හරි ප්‍රශ්නේ ගන්න අපි ගමු. ඔය ටික හරිනේ. අයව ප්‍රශ්න ටික කියනවා. ඉතින් අපිට ගන්න තියෙන්නේ මොකද්ද පළවෙනි එක ද්‍රාවණයේ තියෙන අයන ටික. එහම ප්‍රතික්‍රියාව ආරම්භ කරන්න කලින් ද්‍රාවණයේ අයන ගන්න පුළුවන් මෙතනින් හයිඩ්‍රජන් ධන අයන එනවා. එතකොට සල්ෆේට් වලින් SO4 2- හැදෙනවා. ජලයේ තියෙන නිසා H+ එනවා. එතකොට ඒ දෙන්න. H2O මෙතන ජලීය ද්‍රාවණයක් නේ. ඒකෙන් H+ තියෙනවා ආයෙත් OH- එනවා. අයන වර්ග ඔක්කොම ටික මම පිළිවෙලට ලිව්වොත් මේ දෙන්නගෙම සලකලා හයිඩ්‍රජන් ධන අයන ජලයෙන් සහ සල්ෆියුරික් වලින් සල්ෆේට් ඍණායන සල්ෆියුරික් වලින් හයිඩ්‍රොක්සයිඩ් ඍණායන සුළු වශයෙන් ජලයෙන්ුත් හම්බ වෙනවා. ජලයේ සුළු වශයෙන් අයනීකරණය වෙලා ඒ ටික හම්බ වෙනවා. ඒක අම්ලයේ දාපුන් තමයි ඒ වැඩි වෙන්නේ ටික. හොඳයි ඔන්න ඔය අයන වර්ග SO4 2- ඔන්න ඔය අයන වර්ග තියෙනවා. ඔන්න ඔය අයන වර්ග තියෙනවා. H+ SO4 2- OH-. එතකොට හයිඩ්‍රජන් මොකද්ද? සිංක් තහඩුව දිය වෙනවා. මේ සිංක් තහඩුව දිය වීමට අදාළ අර්ධායනික ප්‍රතික්‍රියාව ඔබ දන්නවා. මට ඉස්සරලා ලියා ගන්න පුළුවන් දෙ. අර කලින් ලියපු එකම තමයි. සිංක් සොලිඩ් එක ඝන ද්‍රව්‍ය. ඊතලය. සිංක් 2+ හැදෙනවා. සිංක් 2+ හැදෙනවා. එක්වස් එක. ඊළඟට පිට වෙනවා මොනවාද පිට වෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. ඊට පස්සේ ඒ තමයි ඇනෝඩේ ප්‍රතික්‍රියා මොකක්ද නෙමෙයි ඉලෙක්ට්‍රෝන පිටවීම සිංක් දියවීමට සම්බන්ධ ප්‍රතික්‍රියා. ඒක ඔබ දැන් නිපුණතාවය. දැන් මේ හැදෙන ඉලෙක්ට්‍රෝන මේ තහඩුවේ පිරිලා මෙහෙට එනවා ළමයි. ඇවිල්ලා කොපර් තහඩුවට එනවා.
මේ කොපර් තහඩුවේ ඉලෙක්ට්‍රෝන පිරෙන ওই පැත්තෙන් ඉවිල්ලා. ඊට පස්සේ කොපර් තහඩුව අතර කොපර් වැය වෙන්නේ අරයෂය වෙන හින්දා. එයාගේ ඉලෙක්ට්‍රෝන පිරෙනවා. එහෙනම් එයා තවදුරටත් ඉලෙක්ට්‍රෝන ගලවන්න ලෑස්ති වෙන්නේ. හැබැයි මේ පිරෙන ඉලෙක්ට්‍රෝන ටික තව කාට හරි දෙන්න තමයි යා බලන්නේ. එතකොට මෙයා දෙන්න කැමති ඉලෙක්ට්‍රෝන ගණ්ඩ කැමති කෙනෙක් ළඟට එන්න කියලා ආයාචනයක් කරනවා. ගණ්ඩ කැමති අය කවුද ඉන්නේ? ඔතන ඉලෙක්ට්‍රෝන ගණ්ඩ කැමති ධන කට්ටිය. ඍණ වලට ආසයි ධන කට්ටිය. හයිඩ්‍රජන් ධන අයන තමයි ඔතන ඉතුරු වෙලා ඉන්නේ. ඒක හයිඩ්‍රජන් ධන අයන තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ලබාගෙන හයිඩ්‍රජන් පිට වෙනවා. දැන් හයිඩ්‍රජන් පිටවීමට අදාළ අර්ධායනික ප්‍රතික්‍රියාව ඔබ ලියන්න ඕනේ. හයිඩ්‍රජන් පිටවීමට අදාළ. මොකක්ද මේ ප්‍රතික්‍රියාව? හයිඩ්‍රජන් ධන අයන ජලීය ද්‍රාවණය තුල තියෙන එක්වස් ධන ඉලෙක්ට්‍රෝන ලබාගෙන පස්සේ තුලනය කරගනිමු. ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙලා පිට වෙනවා. ගෑස් වෙනවා. H2 මේක තුලනය කරන්න මෙතන දෙකක් දාන්න ඕන. දෙකක් දාන ඉලෙක්ට්‍රෝන දෙකකුත් ඕන. හයිඩ්‍රජන් H+ දෙකයි H+ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 බවට පිට වෙනවා. ඔය අර්ධායනික ප්‍රතික්‍රියා දෙක එකක් සිංක් දියවීමට අදාළ අනිත් එක හයිඩ්‍රජන් පිටවීමට අදාළ. ඊළඟට අර්ධායනික හතරවෙනි එක අර්ධායනික ප්‍රතික්‍රියා ඇසුරින් පූර්ණ අයනික ප්‍රතික්‍රියාව ලියන්න. අර්ධායනික ප්‍රතික්‍රියා ඇසුරින් පූර්ණ අයනික ප්‍රතික්‍රියාව ලියන්න. හරිද? අර්ධායනික ප්‍රතික්‍රියා ඇසුරින් පූර්ණ අයනික ප්‍රතික්‍රියාව ලියන්න. මැග්නීසියම් වෙනුවට අතන සිංක් කියලා දාගන්න දෙවෙනි ප්‍රශ්නේ. හරි අර්ධායනික ප්‍රතික්‍රියාවට අදාළ පූර්ණ අයනික ප්‍රතික්‍රියාව. දැන් පූර්ණ අයනික ප්‍රතික්‍රියාව ලියන්න නම් මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරගන්න ඕන. කොහොමද ප්‍රතික්‍රියා දෙක එකතු කරගන්නේ? ඔන්න ආයෙ මම මේ ප්‍රතික්‍රියා දෙක ලියා ගන්නවා. ප්‍රතික්‍රියා දෙක එකතු කරන්න නම් ළමයි මෙන්න මෙහෙම වැඩක් මට කරන්න සිද්ධ වෙනවා. මම මෙහෙම මෙතනදී මේ පැත්තේ තියෙන දැන් ඔය දෙක මේවයි මේව එකතු කරන්න. මම මේ වගේ වෙනසක් කරාට කමක් නැහැ. ඔබගේ මං ඉස්සෙල්ලා අහලා ඉන්නම් ඒක. මේ ඉලෙක්ට්‍රෝන දෙක මට ඊතලෙන් එහා පැත්තට දා ගන්න ඕන. මම මොකද කරන්න ඕනේ ඒකට? රසායනික සමීකරණයක්. ප්‍රතික්‍රියා තුලිත රසායනික සමීකරණයක්. මේ ඉලෙක්ට්‍රෝන දෙක මට එහා පැත්තට දා ගන්න ඕන. මම මොකද කරන්න ඕන? ඔබ කියන්නේ සමීකරණයක ඔය පැත්තේ ධන දෙකක් තිබ්බොත් එහා පැත්තට දා ගන්න මොකද කරන්නේ?
සමාන ලකුණෙන් එහා පැත්තට දැම්මම මොකද වෙන්නේ? ධන 2යි කියලා තිබ්බොත්. දෙන්න උත්තර ඉක්මනට දෙන්න උත්තරය. ධන 2යි තිබ්බොත් එහා පැත්තට දාපු ගාම හරි. ඔක වඩා හොඳයි ළමයි කවුරු හරි කිව්වා නම් ඕක. එහෙන් අනිත් අයට. chat එකට දානවා. ඔව් හරි. මොකද ගන්න? සමාන ලකුණ එහා පැත්තට දැම්මහම ඍණ 2යි වෙනවා. එහෙනම් මම එහෙම කරනවා. think ගණය ඍණ 2යි තලයක් think 2 plus aq ඊළඟ සමීකරණය 2h plus aq ධන 2i තලයක් මේ සමීකරණය H2 ගෑස් එක. ඔය සමීකරණ දෙක එකතු කරලා අර්ධායනික ප්‍රතික්‍රියා දෙක එකතු කරනවා. කළා පූර්ණ ආයනික ප්‍රතික්‍රියාව හදනවා. මම දැන් පූර්ණ ආයනික ප්‍රතික්‍රියාව මම හදන්නයි යන්නේ. හරි එකතු කරමු අපි. එකතු කරනවා කියන්නේ දැන් මේ පැත්තේ ළමයි සිංක් තියෙනවා. දැන් සිංක් වලට හයිඩ්‍රජන් එකතු ගන්න බෑ. සිංක් ඝණයක්නේ සොලිඩ් එක. ධන 2H+ ධන ඉලෙක්ට්‍රෝන ඍණ ඉලෙක්ට්‍රෝන කපලා යනවා. ඊතලය සිංක් 2+ ධන මේ පැත්ත ඉතුරුයි තව 2H H2 gas zinc 2+ AQ aqueous AQ කියලා චූටියට දැම්මේ මම ඔය දෙක එකතු කරලා හරිද? ඔය දෙක එකතු කළා. එකතු කළා පූර්ණ ආයනික ප්‍රතික්‍රියාව ලියුවා. මේ තියෙන පූර්ණ ආයනික ප්‍රතික්‍රියාව. දැන් මේක පාවිච්චි කරලා තුලිත රසායනික සමීකරණයකට ලියා ගන්න ඕන. ඊට කලින් මෙතනට ආයෙ යමු වුණොත් මෙතන තියෙනවා H+ තියෙනවා. මේක ඇතුලේ ආයෙන සල්ෆේට් තියෙනවා. ඔය දෙක තමයි හම්බුනේ අම්ලේ. දැන් ජලයේ ප්‍රශ්නයක් නෑ ළමයා. යා ප්‍රතික්‍රියාවට ආවේ නෑ. සල්ෆියුරික් සහ මෝව අතර තමයි ප්‍රතික්‍රියාව වුනේ. උදේ ජලයේ දායකත්වයක් දෙන්නේ නෑ. OH අයන තියෙනවා. ඒ වගේ තියෙනවා. නමුත් සල්ෆේට් තියෙනවා, H+ තියෙනවා. උගල තමයි ඔකට දායක. දැන් මේ ටික එකතු කරලා මෙන්න මෙයාව පාවිච්චි කළාට තුලිත සමීකරණය හදාගන්න පුළුවන්ද? පුළුවන් ළමයි. දැන් ඕකෙන් සල්ෆියුරික් ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙච්ච අය කවුද?
H+ සම්බන්ධ වුණා. සිංක් තහඩුව සම්බන්ධ වුණා. සම්බන්ධ නොවිච්ච අය කොපර් තහඩුවත් ඕවට ආවේ නැහැ. ජලය උතන්ට ආවේ නැහැ. සල්ෆියුරික් සහ සිංක් අතර තමයි ඔය වැඩේ වුනේ. සල්ෆියුරික් හා සිංක් අතර ඔය වැඩේ වුනේ. එතකොට එහෙමනම් දැන් මොකද කරන්නේ? මේ සල්ෆේට් කියන කොටස අපි ප්‍රයෝජනයක් ගත්තේ නෑ මෙතෙක්. හයිඩ්‍රජන්ව ගත්තට මෙයාව ගත්තේ නෑ. ඔය අර්ධායනික ප්‍රතික්‍රියාවෙන් තුලිත රසායනික සමීකරණය හදන්නයි මම යන්නේ. ඕගොල්ලෝ මට දාන්න මැසේජ් එකක්. ඔය අර්ධායනික ප්‍රතික්‍රියාවෙන් පූර්ණායනික ප්‍රතික්‍රියාව ලියපු හැටි ඔයාට අවබෝධ වුණාද? අර්ධායනික ප්‍රතික්‍රියාවෙන් පූර්ණායනික ප්‍රතික්‍රියාව ලියපු හැටි අවබෝධ වුණාද? ඒ දෙක එකතු කරලා ලියපු හැටි. ඔව් කියලා දාන්න නැත්නම් නැහැ කියලා දාන්න. ඔය දෙක එකතු කරපු එක විතරයි මං කළේ. හරි ඒක සරලයි. එහෙමනම් මම ඊළඟට කරන්න යන්නේ මේකට දායක නොවිච්ච සල්ෆේට් ඉන්නවනේ. අන්න එයාව දෙපැත්තට එකතු කරන එක විතරයි කරන්න යන්නේ. ඔය ප්‍රතික්‍රියාව නැවත ලියලා අර සල්ෆේට් එකතු කරගන්න. සිංක් කෙලවරින් අල්ලු. සිංක් සොලිඩ් එක හිටියා. ඝනය සොලිඩ් කියලා දැම්මා. ධන 2H+ එක්වස් හිටියා. මෙතන ඒක උදාහරණයක්. දැන් එතනට මෙයාව එක්කහු කරමු. මොකද මෙයාව මෙතනට මට දාන්න තැනක් හම්බුන්නේ. එකතු කරා SO4 2- එයා ජලීය ද්‍රාවණයේ ඉන්නේ එක්වස් එක. ඊතලයක් මේ පැත්තේ ඉන්නව කවුද? සිංක් 2+ හිටියා. AQ ධන H2 හිටියා. ගෑස් එකතු කරගත්තා සල්ෆේට් SO4 2- AQ එක්වස් එක එකතු කරගත්තා. ඔයත් ඔය විදිහට එකතු කරගන්න අන්තිම ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නෙට. මොකද පස්වෙනි ප්‍රශ්නේ කියලා ආයෙ බලමු. තුලිත රසායනික සමීකරණ ලියන්න. සිංක් සොලිඩ් එක ධන 2H+ ගෑස් එක එක්වස් එක AQ එක එකට එකතු කරගත්ත සල්ෆේටේ දාන්න තැනක් හම්බුන්නේ නැහැ. ඔන්න දාගත්ත අතනට. දෙපැත්තටම සල්ෆේට්ම එක්කහු කරා ඉතුරු කෙනාව. දැන් ওই ටික එකතු කරනවා මම දැන්. බඳින්න පුළුවන් කට්ටිය බන්දලා දානවා. බඳින්න පුළුවන් අයව බන්දලා දානවා. සිංක් මෙතන බන්දන්න කවුරුත් නැහැ. ඇයි ආ උදාසීන කෙනෙක් නේ. එහෙනම් සිංක් එහෙමම ලියනවා. සිංක් යා උදාසීනයි. ඉතින් බන්දන්න බෑ මෙතන අයන ඉන්නේ. ධන ඍණ තියෙන්නේ. ධන ඍණ නැති කෙනෙක්ට බැඳුවොත් අවුලක් වෙනවා. ධන. හයිඩ්‍රජන් මොකද? සල්ෆේට් වලට හයිඩ්‍රජන් බන්දන්න පුළුවන්. ඇයි අරයා ධන? මෙයා ඍණ. ඒ හයිඩ්‍රජන්ලා දෙන්නෙක් බඳින්න ඕනේ සල්ෆේට්ටයි. ඍණ දෙකක් එපා. දෙන්නෙක් ඉන්නවනේ මෙතන. එහෙනම් දැන් ඉස්සරහෙන් 2H+ ලා දෙන්නෙක් ඉන්නවා. බැඳුනේ හැම පස්සේ ඉස්සරහෙන් දාන්නේ දෙක. යටින් තමයි දැන් දෙක දාන්නේ.
බඳින්න කලින් ඉස්සරහින් දැම්මේ දැන් යටින් දෙක දාන්න. SO4 H2SO4 මම මේ සල්ෆේට් ගැන කිව්වේ හයිඩ්‍රජන් H2SO4 මේ දෙක සෙට් වුණාම මෙහෙම තමයි එන්නේ. මේ දෙක කැඩුනහම මෙහෙම නෙන්නේ. අද කැඩෙනකොට H+ දෙකයි H+ SO4 2-. ඔහොම දෙකට කඩලියද්දි අය වැන්දහම ඔහොමයි. හරි මේ පැත්තේ කට්ටිය හරි. එතකොට දෙකම AQ හින්දා AQ කියලා දාන්නම් මෙතනින්. ඊතලයක්. මේ පැත්තේ බන්දන්න පුළුවන් කාටද? මෙතන ධන තියනවා මෙතන ඍණ තියනවා. ඒ දෙක බන්දන්න පුළුවන්. සිංක් සල්ෆේට්. සිංක් වලට සල්ෆේට් බැඳෙනවා. සිංක් සල්ෆේට්. දෙකම එක්වස් හින්දා AQ කියලා දාන්නම්. මේ පැත්තේ H2 එකක් තියෙනවා. ගෑස් එක තියෙනවා. ගෑස්. ඔය අපි සිංක් වලට සල්ෆේට් සල්ෆියුරික් අම්ල සිංක් කැබලක් දැම්මහම ඇතිවන ප්‍රතික්‍රියාව. ඔක තුලිතයි. අයන ටික තුලිත කරා දැන් ඔකක් තුලිතයි. තුලිත රසායනික ප්‍රතික්‍රියාව අර්ධායනික ප්‍රතික්‍රියාව එකතු කරලා පූර්ණායනික ප්‍රතික්‍රියාව හදලා ඒකෙන් තුලිත රසායනික ප්‍රතික්‍රියාව ගොඩ නැගුවා. මොකද කියන්නේ? අවුලක් නැද්ද? ඒක අවබෝධ වුණාද නැද්ද? තාන මැසේජ් දාන්න. හොඳම ටික කියලා දෙනවල කට්ටිය අයින් වෙලා. මොනවා කරන්නද? දැන් පව් ඉතින්. හරිද? බොහොම සරලව ළමයි. සයන්ස් අමාරු නෑ. සයන්ස් හරි ලේසි. හිමීට ක්‍රමානුකූලව පාඩම් ටික කළා නම් හැමදේම තේරෙනවා. ඕන උත්තරයක් ලියන්න පුළුවන් විභාගෙට. අය විශ්වාසයෙන් කියන්නේ. තව එකම එක දෙයයි මට කියලා දෙන්න තියෙන්නේ. පොඩි දෙයක්. අද දවසේට උඩ වැඩ ටික ඉවරයි. ලබන සතිය ටික මම හදාගෙන පේපර් ක්ලාස් එකේ තව ටිකක් කරමු. හොඳයි. ඊට පස්සේ ඊළඟට සිකුරාදා ප්‍රී ක්ලාස් එක තියෙනවා ළමයි. මම අද ඔයගලන්ට ටියුට් එකක් දාන්නම්. ඒ ටියුට් එක අරගෙන print out එකක් දාගෙන ලෑස්ති වෙන සිකුරාදා පන්තියට. හරි. අද රෑ දාන ටියුට් එක. සිකුරාදා දෙකට තියෙනවා පන්ති. ප්‍රවීණීය පාඩම තමයි. හරි. දැන් මෙතනකින් අලුත් දෙයක් කියලා දෙන්න යන්නේ දැන්. ඕකත් එක්ක. මේ ටික තියාගත්තත් කමක් නෑ නේ. මේ අන්තිම ටික ඕනේ ටික අයින් කරමු. එකතු කරපු එකක් ඕනේ මට. මේ දෙක තිබ්බහම ඇති. මම දැන් කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙම වචන අමුතු වචන දෙකක්. අද රාත්‍රියේ මම ඕගලන්ට මෙන්න මේ විශේෂ දෙයක් මම අද දවසේ කියලා දෙන්නේ. මේ වචනේවා මීට කලින් අහලා තිබේද කියන්න ගැටලුවක්.
ඔක්සිකරණය. ඔක්සිකරණය. මේක වචනය ඔක්සිකරණය. මොකද්ද මේ ඔක්සිකරණය? ලියා ගන්න මාතෘකාව මේ ඔක්සිකරණය කියලා මාතෘකාවක් හිතේ ලියා ගන්න. ඔක්සිකරණය. ඔක්සිකරණය. මොකද්ද මේ ඔක්සිකරණය? තමයි ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටවීම. ඉලෙක්ට්‍රෝන යම් ප්‍රතික්‍රියාවකදී අර්ධ ප්‍රතික්‍රියාවක ඉලෙක්ට්‍රෝන පිටවේ නම් ඉලෙක්ට්‍රෝන පිටවීම. ඉලෙක්ට්‍රෝන පිටවීම ඔක්සිකරණයයි. ඉලෙක්ට්‍රෝන පිටවීම ඔක්සිකරණයයි. ඉලෙක්ට්‍රෝන පිටවීම ඔක්සිකරණයයි. කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරොත් එයා ඔක්සිකරණය වෙනවයි කියලා කියනවා. ඉලෙක්ට්‍රෝන පිටවීම. හරි. ඊට දෙවෙනි වචනය. ඔව් ලියා ගන්න ඉලෙක්ට්‍රෝන පිටවීම ඔක්සිකරණයයි කියලා ලියා ගන්න ඕන. දෙවෙනි වචනය මේක තේරුම ඔක ලියා ගන්න. ඔක්සිහරණය. 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 ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඉලෙක්ට්‍රෝන පිටවීම ඔක්සිකරණය, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය. ඔක්සිකරණය ඔක්සිහරණය. ඔක්සිකරණය ඔක්සිහරණය. ඕක ඔක්සිකරණය ඕක ඔක්සිහරණය. right. ඔක්සිකරණය. දැන් මෙතන බැලුවහම මොකද්ද කොහෙද ඔක්සිකරණය වෙන්නේ කාගේද? ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ කාගෙන්ද? ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. මේ සිංක් වලින් දෙකක් අයින් වෙනවා. සිංක් වලින් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඒ කියන්නේ සිංක් ද්‍රාවණයට එනකොට ඉලෙක්ට්‍රෝන දානවා තහඩුවට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලවල පිට කිරීම. ඉලෙක්ට්‍රෝන ගැලවීම. ඉලෙක්ට්‍රෝන පිටවීම කියන්නේ ගැලවීම. ඒ ඉලෙක්ට්‍රෝන ගලවන්නේ කවුද? සිංක් ගලවන්නේ. ඒ කියන්නේ සිංක් තහඩුවෙන් තමයි ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ. ඒත් සිංක් තහඩුව අසල තමයි ඔක්සිකරණය වෙන්නේ. තහඩුව අසල ඔක්සිකරණය වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කවුද? ඉලෙක්ට්‍රෝන හයි කරගන්නේ කවුද? හයිඩ්‍රජන් තමයි ඉලෙක්ට්‍රෝන හයි කරගන්නේ. ඒ කාසලෙදින්ද? කොපර් අසලදී මේ වැඩේ වෙන්නේ. තඹ තහඩුව කොපර් තහඩුව අසල තමයි ඔක්සිහරණය වෙන්නේ. කවුද හරණය වෙන්නේ? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ඔක්සිහරණය වෙනකොට සිංක් ඔක්සිකරණය වෙනවා. හරියට හොයා ගන්න ඕන. ඔක්සිකරණය ඔක්සිහරණය. තවත් වචන දෙකක් කියලා දෙනවා. මොකක්ද අනිත් වචන දෙක? ඔක්සිකරණය ඉලෙක්ට්‍රෝන පිට කිරීම නැත්නම් ගැලවීම. ඔක්සිහරණය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ වචනය. මොකද වචනේ? ඇනෝඩය. ඇනෝඩය. ඊළඟට කියලා දෙන්නේ ඇනෝඩය. ලියාගන්න ඇනෝඩය කියලා. ඇනෝඩය. ඇනෝඩය.
දැන් ළමයි මේකේ තියෙනවා කූරු දෙකක්. ඒ කූරු දෙකට මම නමක් දැම්මේ නැහැ. මම දැන් ඒ දෙන්නට නමක් දෙන්න යන්නේ. මොකද දෙන්නේ නම? මේ විදුලිය මේ බැටරියේ තියෙන මේ අග්‍රවලට අපි කියන්නේ මෙන්න මෙහෙම වචනය. අන්තිම අකුර තමයි ගැටලුව. නෙමෙයි. නෙමෙයි. ඉලෙක්ට්‍රෝන කියන්නේ මේ ගැලවෙන අයනේ. නෙමෙයි. එහෙනම් මොකද්ද? ඉලෙක්ට්‍රෝඩ. මේවට කියන්නේ ඉලෙක්ට්‍රෝඩ. ඒ අග්‍රවලට කියන්නේ ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ් එක. ඉලෙක්ට්‍රෝන නෙමෙයි ඉලෙක්ට්‍රෝඩ. දැන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ දෙක තමයි එකක් සිංක් ඉලෙක්ට්‍රෝඩය අනික කොපර් ඉලෙක්ට්‍රෝඩය. මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. පැත්තකින් ඔක අසලින් ලියාගන්න රූපය අසලින් ලිව්වත් කමන්නේ. ඉලෙක්ට්‍රෝඩ කියලා නම් කරගන්නකො එක. ඇඳපු රූපේ ළඟ පැත්තකින්. ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. කියන්නේ විදුලි සැපයුම් අග්‍ර නැත්නම් විදුලිය ලබා ගන්න අග්‍ර තමයි ඉලෙක්ට්‍රෝඩ. දෙන්නත් ගන්නත් තියෙන අග්‍ර දෙක තමයි ඉලෙක්ට්‍රෝඩ කියන්නේ. දැන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් එකක් ඇනෝඩය අනිත් ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය. එහෙම නම් කරන්න. මේ ඉලෙක්ට්‍රෝඩ දෙකෙන් එකක් ඇනෝඩය අනික කැතෝඩය. දෙකෙන් එකක් ඇනෝඩය. මට ස්ථිරවම කියන්න පුළුවන් ළමයි දෙකෙන් එකක් ඇනෝඩය. හරි දෙකෙන් එකක් ඇනෝඩය. ඒතර ආයෙ මට කියන්න පුළුවන් අනික කැතෝඩය. දැන් කෝකද ඇනෝඩය? ළමයින් අහනවා කෝකද ඇනෝඩය? කෝකද ඇනෝඩය? ඇනෝඩය ඕක. ඕක තමයි ඇනෝඩය. කෝකද? කෝකද කියලා අහුවාම ඕක කියන්න ඕනේ. කෝකද? ඕක ඇනෝඩය. කෝකද? ඕක. මොකද ඕක කියන්නේ? ඕක ඇනෝඩය. ඕක. මේ තියෙන්නේ. ඔක නෙමෙයි ඔක ගන්න එපා. කැත වගේනේ. ඔක ගන්න. ඕක ඇනෝඩය. ඕක කියන්නේ කොකද? ඔක්සිකරණය වන්නේ ඇනෝඩේ. මොකද්ද? ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩේ තමයි ඇනෝඩය. එන ඇනෝඩේ කියලා ඔයා ලියා ගන්න. ඇනෝඩේ කියලා ලියා ගන්න. මොකද්ද ලියා ගන්න ඕන? ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩේ. ඇනෝඩේ ලියන්න ඕනේ. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩේ. ඔක්සිකරණය. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. ඕක ඇනෝඩය. මතක තියාගන්න ඈ. ඕකද? ඕක ඇනෝඩය. ඕක ඇනෝඩය. ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. එහෙනම් අනික තමයි කැතෝඩය. එහෙනම් අනික මොකද්ද? කැතෝඩය. ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය. හරිද දාගන්න. දැන් ඔය කතාව තේරුණාද? ඕක තේරුණානේ. කෝකද? ඕක ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝඩය. එහෙනම් අනිකක් තේරෙන්න එපා. මොකද අනික? කැතෝඩය තේරෙන්නත් එපා. කැතෝඩයට ලියන්න ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩ. කැතෝඩය කියලා ලියලා ඉරි කෑල්ලක් ගහලා කැතෝඩය කියලා ලියලා ඉරි කෑල්ලක් ගහලා ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය. හරණය වන ඉලෙක්ට්‍රෝඩය. ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩයයි. එකක් මතක තියාගන්න. ඕක ඇනෝඩය කියලා මතක තියාගන්න. ඔක්සිකරණය වන්නේ ඇනෝඩය කියලා. ඒතකොට අනිත් එක කැතෝඩය. ඔක්සිහරණය වන්නේ කැතෝඩය.
ඕක ඇනෝඩ් එක. දැන් මේ දිහා බැලුවාම ඇනෝඩය ඔක්සිකරණය වන ඉලෙක්ට්‍රෝනය. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටවීම. ඔක්සිකරණය උඩින් කිව්ව ඉලෙක්ට්‍රෝන පිටවීම. ඉලෙක්ට්‍රෝන පිට වෙලා තියෙන සිංක් තහඩුවේ. සිංක් තහඩුව තමයි ඇනෝඩය වෙන්නේ. ඇනෝඩය. ඒ ළඟින් ඇනෝඩය කියලා ලියා ගන්න. ඔයාගේ රූපේ ගාවින් ඇනෝඩය කියලා ලියා ගන්න. එහෙනම් ඔක්සිකරණය වෙන්නේ මෙතන කැතෝඩය. කොපර් ගාවින් කැතෝඩය කියලා ලියා ගන්න. කොපර් කැතෝඩයක් තියෙන්නේ. සිංක් ඇනෝඩයක් තියෙන්නේ. ඒ යකඩ මල බැඳීමක් තියෙනවා අපිට තුන්වෙනි දවසේ කරන්න. කැනෝඩය කැතෝඩය. දැන් ළමයි මෙතන ඉලෙක්ට්‍රෝන හද එවනවා. ඇනෝඩයෙන් ඉලෙක්ට්‍රෝන හැදෙනවා. හැදි එනවා. එනවා. ඒ නිසා මේ ඇනෝඩය ඉලෙක්ට්‍රෝන වැඩිපුර පවතින හින්දා ඍණාග්‍රය බවට පත් වෙනවා. එතන ඉලෙක්ට්‍රෝන හැදෙන තැන දැන් බැටරිය මතකයි. ඉලෙක්ට්‍රෝන හද එළියට දාන තැන තමයි ඍණ කිව්වේ. මුලින්ම කිව්වා. හද එළියට දාන තැන ඍණ. ඒ ඉලෙක්ට්‍රෝන හැදෙන ප්‍රතික්‍රියාව වෙන්නේ ඍණාග්‍රේ මුලින්ම කියලා. නම් ඉලෙක්ට්‍රෝන මෙතන වැය කරනවා දෙනවා. හොයාට කියලා දෙනවා. ඉලෙක්ට්‍රෝන වැයවන ප්‍රතික්‍රියාව මෙතන වෙන්නේ. ඉලෙක්ට්‍රෝන වැයවන ප්‍රතික්‍රියාව මෙතන වෙන්නේ. ඒ නිසා ඒක ධනාග්‍රය. පටන් ගත්තේ කියලා ආවේ. ඉලෙක්ට්‍රෝන වැයවන ප්‍රතික්‍රියාව උතන වෙන්නේ. ඒක ධනාග්‍රය. මේක කෝෂයක් සරල කෝෂය. කෝෂයක ධන ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා. ඒකට ඇනෝඩයෙන් තමයි ඍණාග්‍රය වෙන්නේ. කැතෝඩයේ මෙතන ධනාග්‍රය වෙන්නේ. ධන ඍණ කියලා දාලා තරුවක් දාලා ලියා ගන්න. උදේ පේන්න යන විදුලි රසායනික කෝෂයක එක විදියක් තව විදිහක් තියෙන හින්දා රසායනික කෝෂයක ඇනෝඩය ඍණාග්‍රය වේ. ඇනෝඩය ඍණාග්‍රය වේ. ඔන්න දරුවෝ පල්ලමක එනවා බයිසිකලේ. ඉස්සෙල්ලාම පොඩි ළමයි බයිසිකල් පැදගෙන එනවා. බයිසිකල් පැදෙනින් චුහි චිත්තන් යුන් එනකොට ඒකොල්ලෝ එනකොට ඉතින් අපි එක ටිකක් ලොකු ළමයි නේද? ලොකු අය මොකද කරන්නේ? පාර මැද්දට පැනලා ආගල කෑ ගහලා අද පොඩි ළමයිව බය කරනවා. ඒ සාමාන්‍ය ස්වභාවය ඈ. පැනලා මෙහෙම කොල හැන්ඩල් එකකින් අල්ලගෙන ඒක හොල්ලලා යන්න දෙන්නේ නැතුව ඉතින් අරු බිරියන් දීලා අඬනවා. ඒ වගේ පොඩි අයට ඉතින් පුදුම කරදරයක් කරන්නේ ළමයි. ඒම කළා ඉතින් මොකද්ද මේ කරදර කරලා තමයි යවන්නේ. ඔය වගේ වුණාම ඉතින් අර පොඩි අය බලනවා අප්පු අරයක් අදත් ඉන්නවනේ මලවදී කියලා බැන යනවා ළමයි. හරි. ඒ වගේ වෙන අවස්ථාවක සෙල්ලම් කරන්නේදී අහල පහල වෙන වැඩ. ඉතින් ඔහොම පැනලා පාර මැද්දට පැනලා බයිසිකලේ අල්ලලා අර හිමේ කරලා පීඩාවට ලක් කරනකොට මේ පොඩි අය කැමති නේ. ඉතින් දවසක් ඔය බයිසිකලයක් පදගෙනකොට ඒ වගේ දැන් ඉන්නවා අන්න අර අදත් පණී තමයි කියලා ඉතින් අරක නෙමෙයි වෙන විදිහට කියන්නේ එක. අද මටත් කරදර කරයි කියලා මේ ඉතින් පොඩි එකා හිතාගෙන එනවා. ඒක කඩන හප්පනවම තමයි කියලා. හයියෙන් පැදගෙන එනවා දාගෙන. වෙන්ද පුරුද්දට මේකත් පාර මැද්දට පැනලා එන්න එපා කියලා දැන් ඉතින් මොකද කරන්නේ අරකව බය කරනවා.
වෙනදා රේ නවත්ත ගන්න අද නවත්ත ගන්න පාටක් නැහැ. මම වල ඊට පස්සේ මොකද බයිසිකල් ඉතින් පොඩි බයිසිකල් නේ ළමයි. වැඩි උසත් නැහැ. ඔකූස් ගාලා ඇවිල්ලා දඩෝරියන් කියලා කකුල් දෙක මැද්දෙන්ම රෝදේ දාගලා ඇරලා දානවා දඩෝම් කියලා. ඉතින් අහන්න ඕනේ නැහැ ඊළඟට මොකද වෙන්නේ කියලා. ඉතින් මේක කෑ ගහනවා ළමයි. නේද? මෙහෙම. කෝෂයට ඇරියා කියලා කෑ ගහනවා. කෝෂයට ඇරියා කියලා. මොකද කෑ ගන්නේ? දැන් ඉතින් කෝෂ කිව්වහම ළමයි මේ කෝෂ ගැන මම මේ කියන්නේ. මේකට ගලපලා තමයි කෝෂයට ඇරියා. දැන් අපි දැන් කවුරු හරි ළමයි දැන් විද්‍යාව ඉගෙන ළමයිට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. විද්‍යාව දන්න අයට. කිව්වොත් එහෙම කෝෂය කියන වචනේ කියලා. බැටරි කෑල්ලටත් කෝෂය කියනනේ අපි. මොකේ හරි රිමෝට් එකේ මොකේ හරි තියෙන බැටරියක් ගැලවනකට ඒ කවුරු හරි කිව්වොත් මම කෝෂය ගැලවුවයි කියලා විද්‍යාව ඉගෙන ගන්න ළමයෙකුට ඕක කිව්වහම මේ ළමයා කල්පනා කරන මොකද්ද මේ කිව්වේ කියලා. දන්නේ නැති එක්කෙනෙකුට කිව්වනම් මම කෝෂය ගැලවුවයි කියලා. විද්‍යාව දන්නවද වැඩි දන්නේ නැති. බැටරි ගැලවුවයි කියලා හිතනවා. 10 11 ළමයට කෝෂය ගැලවුවයි කියලා කිව්වාම කොල්ලෙක් කිව්වයි කියලා කල්පනා කරනවා මොන කෝෂයක්ද දන්නේ ගැලෙවි කියලා. මොකද ඒගොල්ලන් විදුලි කෝෂයටත් කෝෂය කියනවා. උෂ්ණ කෝෂයටත් කියනවා. තව කෝෂ තියෙනවා. ඒ හින්දා ඉගෙන සැලකිලිමත් වෙනවා ඒ දන්න අය. මොකද මේ විද්‍යාව දන්න හින්දා. මේ වගේ කතාවක් කිව්වහම මම දන්නේ මොකද්ද කියලා. මතක තියාගන්න කොහොම හරි කෝෂයට ඇරියා කියන එකේ තේරුම මම මේ කෙටි යෙදුමක් මේ මතක තියාගන්න පුළුවන්. කෝෂය කියන්නේ මේකට ඈ කියන්නේ ඇනෝඩය රී කියන්නේ ඍණ. කෝෂයට රී කියලා කිව්වම කැතයිනේ ඉතින් ළමයි. ඒකයි මම යා අකුරක් දැම්මේ. කෝෂයේ ඇනෝඩය ඍණ. කෝෂයේ මේ ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය ඍණාග්‍රයයි. මතක තියාගන්න. කෝෂයේ ඇනෝඩය ඍණාග්‍රයයි කියලා මතක තියාගන්න. ඒක හොඳට ඔළුවේ තියාගන්න. කෝෂයේ ඇනෝඩය ඍණ කියලා. ඔන්න ඔය ටික අද දවසේ කියලා දුන්නු මේ වීඩියෝ එක අද දවසේ ඇතුළත හරි හෙට උදේ නෝට දානවා ගෲප් එකට. ඒ වෙලාවේදී බලන්න. නැවත බලන්න. බැලුවෙන් පස්සේ ඔයගලට මම කියපු කතාව අමතක වෙන්න කලින් බලන්න. හරිද? මම හදලා මම අප්ලෝඩ් කරන්නම්. සෑහෙන වෙලාවක් යනවා මේක අප්ලෝඩ් වෙලා මේ හදන්න විතරක්. ඒකම හදලා කරලා දාන්න ඕගොල්ලෝ බලන්න. හරි. ඒතර අද දවසේ වැඩසටහන මම මෙතනින් අවසන් කරනවා. ලබන සතියේ නොවරදීම පන්තියට එන්න. මොකද මම එහෙම කියන්නේ ලබන සතියේ විද්‍යුත් විච්ඡේදනය කොටස. අද විද්‍යුත් රසායනික කෝෂය ලබන සතියේ විද්‍යුත් විච්ඡේදනය තමා උගන්න දෙකම එක දවස් උගන්නන්නේ නැහැ. මේ ලොකු ප්‍රමාණයක් අද දවසේ කළා. උගන්නට තේරෙන්නේ නැති එක සරලව කියලා දුන්නේ හින්දා. මේ ටික අමතක කරන්න එපා. මේ කුඩින් විච්ඡේදනයේ දැම්මොත් ඔය දෙක අච්චාරු වෙනවා. ඕක වැඩි හරියන්නේ නැහැ. දැන් ලබන සතියේ මේ ටික හොඳට ඔළුවේ තියාගෙන දෙවෙනි පාරක් ආයේ මේ වීඩියෝ එක බලලා යාළුවෝ ඉන්නවනේ යාළුවන්ට ෂෙයා කරලා දීලා බලන්න කියලා. ඊට පස්සේ ඒක හිමීට ලබන සතියේ අමතක කියලා යයි. දැන් ලබන සතියේ අලුත් කොටසක් කියලා දෙනවා. කියලා දුන්නේන් පස්සේ ඒක වෙනම දෙයක්. ඒ දේ කියලා දෙද්දි මේකත් පොඩ මතක් වෙන්න ගන්න ඕගලන්ට. ඊට පස්සේ ඔය දෙකම ඔළුවට ගානට වැටෙනවා. හරි. එහෙනම් අදට පන්ති අවසන් කරනවා. ලබන සතිය අනිවාර්යෙන් හමු වෙමු. සුබ දවසක්. ආයුබෝවන්.